මට ඇත්තටම අභිෂේක මෙන්න මේ වගේ ලෝකයක් තමයි මට ලංකාවේ දකින්න ඕන තව අවුරුදු 10කින්. රට ගැන තව පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න අපිට හේතුවක් තියෙනවා. ඇයි අපි ඒ විදිහට අපේ තරුණ පරපුරව හැමතිස්සම මේ ඒ කියන්නේ අපි චින්තනය හැමතිස්සම පසුගාමී කරනවා. අභියෝගයක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා බය නැතුව අලුත් දෙයක් කරන්න අවශ්‍ය කරන ගැම්ම අපි දෙන්නේ නැහැ. අපිට තාමත් සමරන්න දෙයක් තියෙනවා. රටක ආර්ථිකය හදන්න කවදාවත් ආණ්ඩුවකට කරන්න බැරි දෙයක්. අපේ රටේ ලක්ෂ 3ක් විදේශ රැකියාවලට යැවීමත් එක්ක මේ ප්‍රශ්නට විසඳුමක් සැපේ. දුර්වල නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ බුද්ධිමත් මිනිස්සු එක්ක ඉන්න බෑ. බැසිල් මේ අපේ මුදල් අමාත්‍යවරයා ඔන්න IMF යනවා කියලා කියනවා. අපිට හිතනවා මේ ඒකෙන් බේරෙන්න බැරි කමට මේ තීරණය ගත්තාවද්දෝ කියලා. මොකද ඒ ගැන කියන්නේ? අද දවසේ අපේ පටිගත කිරීම අපි සිද්ධ කරන්නේ නිදහස් දවසේ. දැන් නිදහස් දවස වෙන නිසාම දැන් මගේ පරම්පරාවේ අයට එන ප්‍රශ්නයක් ගැටලුවක් තමයි මේක අපිට සමරන්න දවසක්ද කියලා. ඒක වෙනත් වර්ෂන් එකකින් හැවොත් දැන් අපි දන්නවනේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක ගන්න අපේ රටේ මිනිස්සු දඟලන දැඟලිල්ල. එහෙව් එකේ මේ නිකන් හම්බෙන්න තිබුණු බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක නැති කරගත්ත දුකදෝ මේ සමරන්න කියලා මගේ පරම්පරාවේ අය ප්‍රශ්න කරනවා. ඉතින් මංජු බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්න අපේ වැඩසටහනට නැවතත්. අයිබෝන් අභිෂේක. අහන්න කැමති අපිට තාමත් සමරන්න දෙයක් තියෙනවද? ඔව් ඇත්තටම අභිෂේක ඕකට මම උත්තරේ දෙන්නම්. ඔයාගේ ප්‍රශ්න එක තැනක මේ රෙෆරන්ස් එකක් දුන්නානේ කෝඩ් කරානේ මේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක ගැන කියලා මම එතනින්ම පටන් ගන්නම්. දැන් මම මගේ ව්‍යාපාර වෘත්තීයමය කටයුතු සඳහා මම ගොඩක් වෙලාවට රටවල් අතර මේ සංචාරය කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට මම ගොඩක් වෙලාවට එක්ක නිව්යෝර්ක් නගරේ ඉඳලා එහෙම නැත්නම් කැලිෆෝනියා වල තියෙන මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ඉඳලා තමයි මට මේ ට්‍රැවල් කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙන රටකට ගිහලා මම ආපහු එනකොට දැන් අපි ඒ රටේ ටර්ම් ඒ කියන්නේ අපේ අර සිකියුරිටි ක්ලියරන්ස් එකෙන් ඇතුළට ඇවිල්ලා ටර්මිනල් එකට ආවන් පස්සේ සාමාන්‍යයෙන් නිව්යෝර්ක් නගරයට හරි නැත්නම් මොනවාද සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට හරි ඒ කියන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන නගරයකට එන ගේට් එකට එනකොට අපිට සාමාන්‍යයෙන් ඔයාට ඒ කියන්නේ මේ අත්දැකීම තියෙන අයට මේක පොඩ්ඩක් මතක් වෙයි. ඒගොල්ලන්ට දකින්න හම්බෙන්නේ ඒ කියන්නේ ඒ ටර්මිනල් එකෙන් ඇතුළට ආපු ගමම තියෙන හොඳම ලොකේෂන් එකේ තියෙන ඒ කියන්නේ ඉස්සල්ලාම තියෙන ගේට්ස් තමයි ඒ වගේ රටවල් වලට ඇලොකේට් කරන්නේ. ඊට අමතරව ඒ ගේට්ස් ළඟ තියෙන ඒ කියන්නේ අර අපි කියන ඩියුටි ෆ්‍රී එක කියලා කියන්නේ ඒ වගේ ඒ ඩියුටි ෆ්‍රී වගේම ඔක්කොමත් අතර මේ ඇලොකේට් කරන්නේ හොඳම බඩු තියෙන ඒ ඔක්කොමත් ඇලොකේට් කරන්නේ අන්න ඒ කියන්නේ ඒ වගේ ප්‍රධාන නගරවලට. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන නිව්යෝර්ක් නගරය එහෙම නැත්නම් ලන්ඩන් ඒ කියන්නේ එක්සත් රාජධානියේ තියෙන ලන්ඩන් වලට යන අන්න ඒ වගේ ගේට්ස් ආශ්‍රිතව තමයි මේ වගේ ඩියුටි ෆ්‍රී එකේ තියෙන හොඳම දේවල් ඒගොල්ලෝ පොසිෂන් කරන්නේ. ඒතකොට ඒවත් එක්ක ඇත්තටම අපිට ඒ කියන්නේ ඒ රටවලට යන තමන්ගේ රටට ආපහු එන අයට පුදුමාකාර ඒ කියන්නේ පිළිගැනීමක් තමන්ගේ ඇතුළෙම ඇති වෙනවා. තමන්ගේ රට පිළිබඳව, තමන්ගේ පාස්පෝර්ට් එක පිළිබඳව. මොකද මේ පාස්පෝර්ට් එකට තියෙන වැලිඩිටි එකනේ පෙන්වන්නේ, වටිනාකමනේ පෙන්වන්නේ. මේ සියලු දේම ඔබට ලැබෙන්නේ මොකක් නිසාද? ඔබ මේ රටක පුරවැසියෙක් හින්දා කියන එක තියෙනවා. හරිද? එතකොට ඒ නිදහස ඒ රටවල ඒ පාස්පෝර්ට් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. දැන් ඕකෙම තව අනිත් පැත්තට තියෙන අත්දැකීම තමයි දැන් මම ලංකාවේ පුරවැසියෙක්නේ. එතකොට මම ලංකාවට එනකොට හැමතිස්සෙම ගොඩක් වෙලාවට ට්‍රාන්සිට් එක ගන්න වෙනවා ඩුබායි එහෙම නැත්නම් UAE රටක් හරහානේ. ඒතර ඒ වගේ රටකට ආවම මම මේ කියන අත්දැකීම මම හිතන්නේ බහුල අත්දැකීමක් මේ ට්‍රාන්සිට් ඒ කියන්නේ මේ ඩුබායි හරි නැත්නම් අබුඩාබි වල ට්‍රාන්සිට් ගන්න අයට ලංකාවට එනකොට ට්‍රාන්සිට් එකේදී ඇත්තටම අපිට මේ සාමාන්‍යයෙන් ලංකාවට එන ඒ ගුවන් යානය නවත්වන ගේට් එක තියෙන්නේ ඒ ටර්මිනල් එක කිරෝලටම වෙන ටර්මිනල් එකක් තියෙන්නේ. ඇත්තටම සමහරලාට ඒ ටර්මිනල්ස් එම අනිත් එක් බිසි වුණොත් එම සමහරට හම්බෙන්නේ නැත්තරමටම. ඒ වගේ කිරෝලෙම ටර්මිනල් එකට ආවම ඒ කිරෝලට ආවයින් පස්සෙත් ඔයාලට ඇත්තටම තව මේ ෆ්ලෝ එකක් දෙකක් විතර පල්ලයට බහින්නත් වෙනවා. කෙලින්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන්න වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ ඔයගොල්ලන්ව බස් එකකට නගනවා. බස් එකකට නගලා ඒකෙත් තව පැයක එකමාරක් විතර මේ ටාමක් එකේ මැදට අරන් යනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්කම ඇත්තටම අපේ අර ඇයි ඒක එහෙම දෙකට ඊට පස්සේ අපේ ඇත්තටම අපි අපේ ගේට් එකට ගියාම ගොඩක් වෙලාවට අපිට එහා පැත්තේ ගේට් එක තියෙන්නේ එක කත්මණ්ඩු. එහෙම නැත්නම් තව මොකක් හරි ඉතාමත් ඒ කියන්නේ ලෝකේ තියෙන මේ ඒ කියන්නේ දියුණුව පැත්තෙන් ගත්තොත් අඩුම රටක තියෙන නගරයට යන මේ ගේට් එකක් තමයි අපේ ගේට් එකට එහා පැත්තේ තියෙන්නේ. කොළඹ යන ගේට් එකට එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොමත් එක කොහෙද ඒ කියන්නේ අපි ඔය කියන නිදහසේ අභිමානය වගේ දේවල්. ඒ කියන්නේ අපි ඇත්තටම තේරුම් ගන්න එපා. අපි අද වෙනකොට මේ ගෝලීය පරිසරයකට ජීවත් වෙන්නේ. ඒකෝර අපි ගැන මේ අර වංශික බල් ගානා වගේ අපේ 2500 ඉතිහාසයක් තියෙනවා කියලා මේ අපේ දේශපාලඥයෝ විසින් අපේ රටේ මිනිස්සුන්ව රවට්ටන්න මේ වගේ දේ පෝෂණය කරාට ඔබ මෙතනින් එහාට ඉලිටික ගිය ගමන් ඕක තමයි යථාර්ථය. ඒ කියන්නේ ඒ එක්ස්පෝෂර් එක ආපු කෙනෙක් දන්නවා ඒක මොන තරම් ડિප්‍රෙසිං ඒ කියන්නේ මොන තරම් තමන්ගේ රට ගැන අපි ගැන අපේ තියෙන මේ කතා කරන නිදහස ගැන
තියෙන මේ බොරු මවාපෑමක්ද තියෙන්නේ කියන එක මේ ලංකාවේ මේ වර්ග කිලෝමීටර් 65610න් පොඩ්ඩක් ඉදිරියට ගිය ගමන් අපි ඇත්තටම ඇත්ත තේරුම් ගන්න එපා. අපි කියන ස්වයං විවේචනයක් තියෙන්න එපා. අපිට අපිව දිනු කරගන්න නම් අනිවාර්යෙන් ඒ ස්වයං විවේචනට අපි යා යුතුමයි. ඉතින් ඕක තමයි ඇත්තටම ලංකාවේ තියෙන අපි ඔය සමරන නිදහස විදිහට මම දකින්නේ. ඉතින් ඔබගේ අදහස ඔබගේ පරම්පරාවේ අයගේ අදහසත් එක්ක මම 100% එකඟයි. මේක මේ සමරිය යුතු දෙයක් නෙමෙයි කියන එක තැන තමයි මමත් අද වෙනකොට හිතගෙන තියෙන්නේ. එතකොට මොකද්ද මේ අපි ඇත්තටම සමරන්න ඕනේ එහෙනම්? දැන් මම සලකන විදිහට අද වෙන විට මේ කියන්නේ දියුණු ලෝකයක් ඇතුලේ මිනිස්සු නිදහස විදිහට සමරන දේවල් වලින් පළවෙනි විදිහ තමයි ආර්ථික නිදහස කියන එක. ආර්ථික සමෘද්ධිය. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙන අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ ඉඳගන්නේ. ඒතර ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන නිදහස. ඒක ওই දෙක ඇත්තටම මූලිකම කරුණු දෙකක් නිදහස ඇතුළේ තියෙනවා. එතකොට මේ ආර්ථික නිදහස ගත්තොත් එහෙම ලංකාවේ දැන් අද වෙනකොට අපි දන්නවා අපේ අද වෙනකොට අපේ ඉපදින්න ඉන්න පරම්පරාවත් මුළු ලෝකෙටම ණයට තත්යකටපත් වෙලා තියෙනවානේ. ඊට අමතරව අද වෙන මේ පහුගිය අවුරුදු මාස 12 වගේ ගත්තොත් එහෙම අපි තනිකර මේ එදා වේල අපි ඉන්දියාව සහ චීනයෙන් ණයට ගමේ ඒ කියන්නේ අපේ අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සපයා ගන්න අත්‍යවශ්‍ය බඩු ටික ගන්න අර එහා කඩෙන් මෙහා කඩෙන් ණය ගන්නවා වගේ ඉන්දියාවෙන් චීනෙන් මාරු ණය අරගෙන අපි අර එදා වේල බොහොම අමාරුවෙන් ඇදගෙන යන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක අපේ රටේ තියෙන ඔක්කොම අද වෙනකොට ආර්ථික මර්මස්ථාන අපේ තියෙන උපාය මාර්ග මේ ස්ථාන හැම දෙයක්ම මේ රටවල් වලට එක්ක ඍජුව එහෙම නැත්නම් වක්‍රාකාරව උගස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළත අපි කොහොමද ආර්ථික නිදහසක් අපේ රටට ඇති කරගන්නේ? මේ වගේ තත්ත්වයකට යටතේ කොහොමද අපි කියන්නේ අපේ පුද්ගලයන්ට ඊළඟ පරම්පරාවට ඒ ආර්ථික සමෘද්ධිය ලබා දෙන්නේ? අපි කියන්නේ ප්‍රොස්පෙරිටි කියලා ඒක ලබා දෙන්නේ. ඉතින් මේ දෙකම නැති වෙලා නම් අපි ඇත්තටම අපේ නිදහස සම්පූර්ණ උගස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ නිදහස මේ වෙනකොට උකසට යමින් පවතිනවා. අනිවාර්යයෙන් මේක තමයි යථාර්ථය. ඊට පස්සේ එන වෙන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ ওই ආර්ථික නිදහස ඇති කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය කරන දවන්ත විප්ලවීය වැඩපිළිවෙලකට අපි යන්න අනිවාර්යයෙන්ම යා යුතුයි. හැබැයි එතනදී ඒකට සමගාමීව සිදුවිය යුතු කීපයකුත් තියෙනවා. එකක් තමයි අපි අනිවාර්යයෙන්ම අපේ තියෙන කියන්නේ මූල්‍ය පද්ධතියේ කොඳුනාරිටි වගේ තියෙන මහ බැංකුව වගේ දේවල් සම්පූර්ණ දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ. අපේ තියෙන අධිකරණ පද්ධතිය සම්පූර්ණ දේශපාලනයෙන් ගලවලා දාන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට ඒ කියන්නේ අපේ තියෙන මුළු රටේ ආර්ථිකයම මේ දේශපාලනයෙන් අයින් කරලා ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන එක නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති සම්පාදනයට විතරක් තියලා මුළු රටේ ආර්ථිකය මෙහෙවීම රටේ තියෙන මේ මොනවද ව්‍යවසායකයන්ට සහ පුද්ගලික අංශයට ලබා දිය යුතුයි. මොකද එතනින් විතරයි කියන්නේ රටක ආර්ථිකය හදන්න කවදාවත් ආණ්ඩුවකට කරන්න බැරි දෙයක්. ඒක රටේක ආර්ථිකය වැඩි වෙන්නේ ඒ රටේ තියෙන ව්‍යවසායකයෝ ඒ රටට කියන්නේ අලුතෙන් වෙළඳපොළවල් හඳුන්වා දීලා ඒ තුලින් රට ඇතුළට විදේශ විනිමය සහ ඒක නිෂ්පාදන ක්‍රියාවලින් නැති කළේ. ඒ වලින් තමයි ආර්ථිකය ඇති වෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය කරන නීතිමය සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පමණක් පාර්ලිමේන්තුව කරන දවසට තමයි ඔයාටයි මට අභිෂේක මේ වගේ තැනකට ආයෙ ඉඳගෙන අපේ තියෙන නිදහස හරිය කියන්නේ අපිට හිත දෙකව සමරන්න පුළුවන් වෙන්නේ. නිදහස් දවස වෙනුවෙන් මේ ප්‍රශ්නය අහපු නිසා මම එතනින් එහාට ප්‍රශ්නයකට යන්න කැමතියි. දැන් මේ මංජුවන මරු වැඩක් වෙලා තියෙනවා. ඒ තමයි දැන් මේ ඔබ වැනි මේ විෂය ප්‍රවීණයින් කියන දේ අහලමද ඕගොල්ලොන්ගේ තියෙන කරදරේ බේරෙන්න බැරි නිසාද කොහෙද අන්න අපිට අහන්න ලැබෙනවා ප්‍රවෘත්ති මේ බැසිල් රාජපක්ෂ බැසිල් මේ අපේ මුදල් අමාත්‍යවරයා ඔන්න IMF යනවා කියලා කියනවා. අපිට හිතනවා මේ ඔබ වැනි විෂය ප්‍රවීණයින් මේ ගැන කරදර කරලා කියලා මේ ඒකෙන් බේරෙන්න බැරි කමට මේ තීරණය ගත්තාවද්දෝ කියලා. මොකද ඒ ගැන කියන්නේ? අභිෂේක මමත් ඔය මේ ප්‍රවෘත්ති නම් දැක්කා සමාජ මාධ්‍යවලත් මම හිතන දැක්කා. ඒ කියන්නේ ඔක මම වීඩියෝ එකක් විදිහට කොහෙද දැක්කේ. මම හිතන්නේ ඔකත් ඇත්තටම තවත් එක මේ ෂෝ ඩවුන් එකක් කියලා මට තේරෙන විදිහට. මොකද හේතුව තමයි මොකද ඕකත් එක්කම මම හිතන්නේ මුදල් අමාත්‍යවරයාම මේ ප්‍රකාශයටපත් කරා අර වැඩ ලක්ෂයක් කියලා අලුතෙන් ව්‍යාපෘතියක් අද පටන් ගන්නවා කියලා. කියන්නේ මුළු ගම් මට්ටමට ගිහිල්ලා මෙහෙම අලුතෙන් වැඩ ලක්ෂයක් කරන්න කියලා. දැන් ඕකම ඇත්තටම IMF එකට ගත්තොත් එම් non start එකක්. මොකද හේතුව තමයි IMF එකක් එනවා නම් රීස්ට්‍රක්චරින් වලට හරි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඇඩ්වොකසි එකත් එක්ක එනවා නම් එහෙම ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවනේ. කියන්නේ උන් සරලවම රටක තියෙන අර balance of payments කියන crisis එක මේ අපේ කියන්නේ විසඳ ගන්නනේ අපිට උදව් කරන්න ඉන්නේ. එතෙන්ද කරන ප්‍රධානම කාරණා දෙක තමයි රජයේ තියෙන ආදායම් වැඩි කර ගන්න ඕනේ. අනිත් පැත්තෙන් රජයේ තියෙන වියදම් ඉතාමත් ඒ කියන්නේ අපි කියන්නේ drastically ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ දරුණු විදිහට අඩු කරන්න ඕනේ. එතකොට දැන් ඔය වගේ අර වැඩ ලක්ෂයක් කියන දේ පටන් ගන්නකොට එතනින්ම රාජ්‍ය ආදායම කියන ගොඩක් වෙලාට වැඩි වෙනව අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ව්‍යාපෘති වශයෙන් සල්ලිකමට යනවා වෙන්න පුළුවන්. නමුත් ඒහා බැඳුණු රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක රජයේ වියදම් සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනවා.
එතකොට මම දන්න මගේ අත්දැකීම මත නම් ඕවාදේකට සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ වගේ රටකින් අපි දැවැන්ත ණය අර්බුදේ කියන අවස්ථාවක IMF එක වගේ ආයතනයක් කවදාවත් ඕ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඕ වගේ දෙයක් පටන් ගන්නවා කියන්නෙම IMF එකට රීස්ට්‍රක්චරින් වලට යනවා නම් කියන ජෙනුයින් ඉන්ට්‍රස්ට් එකක් එක අවංක අදහසක් ඇතුව යන්න හදන කෙනෙක් නම් මේක නන් ස්ටාර්ට් එකක්. ඒකින්ද සමහෙමයි ඉතින් උපදේශ ගැනීම වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූලාධාර මුදල පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ අපිට සොලියුෂන්ස් එනවා කියලා. ඒගොල්ලෝ කියන්න පුළුවන් ඕගොල්ලෝ මේ ටික කරන්න කියලා. නමුත් ඒක කරන්නේ නැතුව අපේ ආණ්ඩුවට පුළුවන් මේ දැන් ඔය කරන්න යන ටික කරන්න. ඒතකොට මට හිතෙන්නේ මේ වෙලාවේ මේ ඕක කියන්න ඇත්තේ මේ වෙලාවේ ලොකු සමාජ ඔබ කිව්වා වගේ වෘත්තීය දැනුමක් තියෙන අයගෙන් සමාජයේ තව පළපුරුද්ද තියෙන අයගෙන් ලොකු ප්‍රෙෂර් එකක් සෝෂල් ප්‍රෙෂර් එකක් ආවනේ සමාජ පීඩනයක් ආවනේ IMF එකට යන්න කියලා. අන්න ඒකෙන් පොඩ්ඩක් ගැලවෙන්න කරපු දෙයක් කියලා තමයි මම හිතන්නේ. එහෙම වුණොත් මංජු අර බැසිල් කියන විදිහට අපේ රටේ ලක්ෂ 3ක් විදේශ රැකියාවලට යැවීමත් එක්ක මේ ප්‍රශ්නෙට විසඳුමක් සැපේද? ඕකනම් ඇත්තටම අභිෂේක ඉතාමත්ම ඛේදනීය මම හිතන්නේ රටටත් ඇත්තටම ඛේදනීය අවස්ථාවක්. ඕ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම. මොකද අපේ රට ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම පහුගිය අවුරුදු 30 40 පොඩ්ඩක් හැරිලා බැලුවොත් එහෙම මේ රටේ තියෙන ස්පිරිට් එක තරුණ ප්‍රජාව රට වෙනුවෙන් යමක් කරන්න ලැබියාවක් තියෙන උනන්දුවක් තියෙන අවශ්‍යතාවයක් තියෙන අය විවිධාකාර හේතුන් මත 1971 දී 1989 දී ඊට පස්සේ 91 වගේ ඉඳලා අවුරුදු 30ක් ඇතුළත වෙච්ච යුද්ධයේදී අපේ රටේ තියෙන විශාල තරුණ පරම්පරාවක් අපි නැති වුණා. ඊට පස්සේ අපේ තියෙන දේශපාලඥයන්ගේ තියෙන නොහැකියාව නිසා අපේ රටේ ආර්ථිකයක් හදන්න අපේ රටේ අම්මලා ටිකට සිද්ධ වුණා තමන්ගේ පවුල් ඔක්කොම මේ රටේ තියලා රට දාලා ගිහිල්ලා වහල් සේවයේ යෙදෙන්න ගිහිල්ලා. හරිද? ඊට පස්සේ එතනින් එහාට ඊට පස්සේ ආයි අර රටේ තවදුරටත් අර වගේ ඉස්සල කිව්වා වගේ සෝෂල් අර්නස් නැති වුණාම තාමත් තරුණ පරපුරට ඒගොල්ලන්ට ආසාවන් තියෙනවනේ. ඒගොල්ලෝ ජීවිතේ ජය ගන්න ආසයිනේ. ඒගොල්ලෝ ඔක්කොම කොරියා පටවන්න පටන් ගත්තා. තව ඒ කියන්නේ මේ කම්කරු රැකියාව සඳහා. ඉතින් ඊට පස්සේ අර යමක් ඉගෙන ගත්ත අය රට දාලා යන්න පටන් ගත්තා. කියන්නේ පහුගිය අවුරුදු දශක දෙක ගත්තොත් එimhe විශාල බුද්ධිගලනයක් සිදු වෙලා තියෙනවනේ අපේ රටක. එතකොට මේ ඔක්කොමත් එක්ක මම කියන්නේ ඔය කියන්නේ දේශපාලඥයන්ගේ තියෙන නොහැකියාව. ඒ කියන්නේ රෙදි ගැලවිලා ඔවුන්ගේ තියෙන නිර්වස්ත්‍රය පේන අවස්ථාවක් මේකේ. මොකද ඔවුන්ට රටක තමන්ගේ රටේ පුරවැසියන් තමන්ගේ රට ඇතුළේ තියාගෙන ඒ රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකරන්න තරම් හැකියාවක් සහ චින්තනයක් ඔවුන්ට නැහැ. ඒ කියන්නේ කෙනෙක්ට කියන්න පුළුවන් නැහැ මේකෙන් අඩු ගන්න ඒගොල්ලන්ට පිට රටවල් වලට ගිහිල්ලා ඒ රටවල තියෙන එක්ස්පෝෂර් එක හම්බ වෙනවා කියලා. නමුත් අභිෂේක අපි කතා කරන්න හදන්නේ දියුණු ආර්ථිකයක් තියෙන රටක් නං. හරිද? ඒ කියන්නේ ඕ වගේ කතා හොඳයි. ඒ කියන්නේ හැමදාමත් දියුණු වෙමින් තියෙන ආර්ථිකයක් සහ වෙනත් රටවල් මත අපි කියන්නේ ඩිපෙන්ඩ් වෙනවා කියලා ඒ වගේ ආර්ථිකයක් තියාගන්න ඕන රටවලට ඒ කතා හොඳයි. නමුත් ඇත්තටම දියුණු ආර්ථිකයක් හදාගන්න ඕන නම් තමන්ගේ රටේ ඇතුලේ තියෙන ලෝකල් ටැලන්ට් එක ස්කිල්ස් අනිවාර්යෙන් තමන්ගේ රට ඇතුලේ රඳවා ගන්න ඕනේ. සහ විදේශ රටවලුත් තමන්ගේ රටට ඒවා ආකර්ෂණය කර ගන්න ඕනේ. ඉතින් ඕකේ සම්පූර්ණ අනිත් පැත්තනේ මේ කරන්නේ මේ මොකද්ද මේ කරන්නේ මේ සිස්ටමැටිකලි අපි රටක් විදියට රාජ්‍යයක් විදියට අපිව ක්‍රිපල් කරනවා. අපිව තාමත්ම දුර්වල ජාතියක් විදියට පත් කරනවා. මොකද මේ යන අයගෙන් බහුතරයක් සමහර ඒ රටවල විදේශ රටවල ස්ථිර ස්ථිර වශයෙන් පදිංචිටපත් වෙනවා. සමහර ඒ රටවල විවාහ වෙලා ඒ කියන්නේ තමන්ගේ සංස්කෘතිය සහ ජාතිය රට ඒ සියලුම දේම අතහැරලා අපේ රටෙන් ඈත් වෙලා යන දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපිට දීර්ඝ කාලිනව මේකෙන් වෙන්නේ අපේ රාජ්‍යයක් විදියට පුදුමාකාර දුර්වල රාජ්‍යයක් බවට මේකපත් වෙනවා. ඒකට හේතුවක් හැබැයි ඔවුන්ට තියෙනවා අසාධාරණ හේතුවක්. මොකද ඔවුන් ඇවිල්ලා අපේ රටේ ඉන්න දේශපාලඥයෝ. හරිද? අපි ඔය කියන ඉන්න පාර්ලිමේන්තුව ගත්තොත් එimhe රජය ගත්තොත් එimhe ඔක්කොගෙම ඉන්නාගේ නැට්ටේ ඉඳලා ගොම කියලා කියන්නේ. අන්න ඒ වගේ හරීම කියන්නේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් තාර්කික බුද්ධිය පැත්තෙන් ගත්තත් හැම පැත්තෙම ඉතාමත්ම අඩු මට්ටමේ පුද්ගලයන්නේ. ඉතින් ඔවුන්ට තම මේ වගේ රටක පාලනය තියාගෙන යන්න නම් රටේ බුද්ධිමත්තු. එහෙම නැත්නම් වැඩ කරන්න පුළුවන් තරුණයෝ. ඒ රටේ හිටියොත් එimhe කරන්න බැරි නෑනේ. මොකද ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ ඔවුන්ට ලොකු අභියෝග එනවානේ. මොකද මිනිස්සු කතා කරන්න ගන්නවා. එතකොට මේ දුර්වල නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ බුද්ධිමත් මිනිස්සු එක්ක ඉන්න බෑ. මොකද හැමතිස්සෙම ඔවුන් කරන දේවල් ප්‍රශ්න කරනවා. ඒතර ඔවුන්ට ඒක දරා ගන්න බෑ. ඉතින් දුර්වල නායකයෝ කරන්නේ හැමතිස්සෙම මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා නම් ඔවුන් සමාජයෙන් අයින් කරනවා. ඉතින් ඒකට කරන්න ක්‍රම ගන්නවා තියෙන එකක් තමයි ඔය බුද්ධිගලනේ සිද්ධ වෙන්න තියෙන එක. එහෙම නැත්නම් රටේ වැඩ කරන මිනිස්සු ටික පුළුවන් තරම් රටින් එළියට අරින එක. එතකොට අර ඒගොල්ලන්ට රටේ ඇතුලේ ඉතුරු වෙන කට්ටියව ඒගොල්ලන්ට කළමනාකරණය කරගෙන තමන්ගේ මේක කරන සියලුම වංචා දූෂණ කරගෙන තමන්ගේ පෞල් සංස්ථා ටික තමන්ගේ පෞල් සංස්ථාව මේ මුළු රටම හොරකම් කරලා හරි ඒක පවත්වාගෙන යෑම ඒක තමන්ගේ පැවැත්ම සඳහා කරගන්න දේවල් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඕකෙදී ඇත්තටම විය යුතු දේ වෙන්න තිබුණ දේ තමයි
ඔබට මම හිතන්නේ ඊට කලින් අපි කරපු සාකච්ඡාවේදී අපි මේක මතක් කරා 1991 ත් ඉන්දියාවෙත් මේ වගේම ප්‍රශ්නයක් ආවා 1990 වෙනකොට ජනවාරි වගේ වෙනකොට උන්ගේ රටේ විදේශ සංචිත තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5යි මට මතක හැටියට. ඒක නිකන් සතියකට වගේ ඒ දවස්වල ඉන්දියාවේ සතියකට වගේ රට ගෙනියන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය විතරයි. ඉතින් ඒ කියන්නේ මේ අද ලංකාවේ තිබුණ තත්ත්වෙමනේ. ඒ තත්ත්වෙදී උන් කරේ මොකද්ද? පැහැදිලිවම උන් කියන්නේ මන්මෝහන් සිං ඒ වෙලාවේ මුදල් ඇමති හැටියට හිටියේ බලන්න මොන තරම් වෙනසක්ද කියලා. IMF එකට ගියා අවුරුදු දෙකකට හොඳ ස්ට්‍රක්චර්ඩ් ඩිසිප්ලින් එකක් ෆයිනෑන්ෂල් සිස්ටම් එකකට හදලා ගත්තා. ඊට පස්සේ ඒකත් එක්කම තේරුණා රයිට් අපේ රටේ ආර්ථිකය නම් දැන් මේ වෙනකොට අපිට මේ විදිහට පසුගාමී ආර්ථිකයක යන්න බෑ. අපි නම් මේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණ විප්ලවයක් ඇති කරන්න ඕනේ. එතකොට එතනින් පස්සේ තමයි උන්ගේ තියෙන අධ්‍යාපන ක්‍රමයට මේ තාක්ෂණය කියන එක සම්පූර්ණයෙන් හඳුන්වලා දීලා උන්ගේ විශ්වවිද්‍යාල වලට ඒ තාක්ෂණය හඳුන්වලා දීලා ලෝකේ බිහි කරන්න පුළුවන් හොඳම තාක්ෂණික ඒ කියන්නේ ටෙක්නොලොජි එක පැත්තෙන් IT පැත්තෙන් දැනුම තියෙන පුද්ගලයන් උන් බිහි කරන්න පටන් ගත්තා. මොකද උන් කල්පනා කරා ඊට අවුරුදු 15කට 20කට පස්සේ එන්න තියෙන වෙළඳ පොළවල් මොනවද කියලා මන්මෝහන් සිංට තේරුණා. ඒ කියන්නේ 90 ඉඳලා 2010 වෙනකොට. ඒකට ඒක දැනගත්තා IT ටෙක්නොලොජි තමයි ඒකට එන්නේ කියලා. ඒකට අවශ්‍ය කරන ටැලන්ට් පූල් එක රට ඇතුළේ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒව ඔක්කොම ඒ ටැලන්ට් එක එක්ස්පෝර්ට් කරා ඒගොල්ලෝ తాවකාලිකව. මොකද ඒගොල්ලන්ගේ රටේ ඇත්තටම මානව සම්පත ඒ කියන්නේ බිලියන 1.3ක් ඉන්නවනේ. ඒකෙන්ද අපේ රට වලට තරම් ප්‍රශ්නයක් නැහැ. අපේ රටින් මිලියන 20යි. එතකොට ඊට පස්සේ ඒ දැනුම ආපහු ඊට පස්සේ අපි කියන්නේ 10 fold වලින් එහෙම නැත්නම් 20 fold වලින් තමන්ගේ රටට ආපහු ගෙන්න ගන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ ඒ හදාගන්න සම්බන්ධතා ඇතුලේ ප්‍රාග්ධන ඉන්ඩියන් කැපිටල් ඉන්ෆ්ලෝ එක හදාගන්න පටන් ගත්තා. එතකොට ඇත්තටම අවුරුදු 15ක් යනකොට ඉන්දියාව ඒ 1992 ඉඳලා 2005 වෙනකොට සම්පූර්ණ විශාල විපර්යාසයක් වුණා. උන්ගේ ආර්ථිකය පැත්ත. ඒකට මූලිකම අඩිතාලම වැටුනේ අර IMF එකට ගිහිල්ලා ෆයිනෑන්ෂල් කියන ස්ට්‍රක්චර්ඩ් ඩිසිප්ලින් එකක් හදාගෙන ඊට පස්සේ නව ආර්ථික මොඩලයක් රට ඇතුළට හඳුන්වලා දුන්නේ හින්දා. ඒගොල්ලෝ කරේ මේ ඒගොල්ලන්ගේ රටේ ඉන්දියාවේ නැත්නම් ඉන්දියාවේ රට ඕන තරම් මිනිස්සු ඉන්නවනේ පිටරට අරින්න වැඩකාරකමට. එහෙම නැත්නම් අපි කියන්නේ මේ කම්කරු රැකියාවලට ඒක නෙමෙයි කරේ. තනිකර අර නොලෙජ් බේස් ඉකොනොමි එකක් හැදුවා. මොකද ඒගොල්ලෝ තේරුම් ගත්තා මෙතන තමයි ලෝක යන විදිය. ඒකට අවශ්‍ය කරන ටැලන්ට් පූල් එක හදලා ඒකට අවශ්‍ය කරන කැපිටල් ඉන්ෆ්ලෝ එක හදලා ගත්තාන් පස්සේ ඒ රට අද වෙනකොට තියෙන තත්ත්වය අපි ඊළඟ තව ඉදිරියට කතා කරන්න පුළුවන්. නමුත් ඒ වගේ ඉදිරි චින්තනයක් තියෙන නායකයන් අපේ රටින් නැතිකම දිගින් දිගටම මම හිතන්නේ අපේ රටේ මේ දරුණු කඩා වැටීමට දැවැන්ත හේතුවක් වෙලා තියෙනවා. ඉදිරි චින්තනයක් නැති දේශපාලකීන් සිටීම කියන වචනය ඔබ ප්‍රකාශ කරපු නිසා මම ඒක ගෙනියන්න කැමති ඊළඟ ප්‍රශ්නෙට මංජු දැන් ඔබ වගේ පිරිස්ගෙන ඔබ වගේ සම්පත්දායකින්ගෙන් අපි සාකච්ඡා ඉල්ලන්නේ ඔබ වගේ සම්පත්දායකින්ට අපි විශේෂයෙන් සාකච්ඡාවලට කතා කරන්නේ මංජු මේ සාම්ප්‍රදායික දේශපාලනය ඇතුලේ මේ සාම්ප්‍රදායික දේශපාලනය ඇතුලේ මගේ පරම්පරාවට ගැලපෙන අලුත් දේවල් ඔවුන් කවදාවත් ගේන්නේ නැහැ මංජු. නමුත් අර අනුර කුමාර වගේ නායකයෙක් සම්බන්ධයෙන් අපිට තියෙන ලොකුම දේ තමයි මේ රටේ තියෙන දූෂිත දේශපාලනය සම්බන්ධයෙන් අනුර වගේ නායකයෙක් යම් තීරණයක් ගනීවි. යම් පියවරක් ගනීවි. නමුත් මංජු දීර්ඝ කාලයක් මේක කරද්දී අපිටත් හරි මහන්සි. මේක අපි කරනවා හොඳ ප්‍රගතිශීලී දේශපාලනයක් ගේන රටේ මිනිස්සුන්ට ඔබ කිව්වා වගේ ඔබට මට හොඳ නිදහසක් සමරන්න දවසක් එනකන් අපිත් මේ ක්‍රියාන්විතේ මේ භාවිතේ යෙදෙන නමුත් දවසක් එනවා අපිටත් හරි මහන්සි. ඒ නිසා අහන්න කැමති රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න තව රට ගැන තව පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න අපිට හේතුවක් තියෙනවා. අභිෂේක මම හිතන්නේ ඕක තමයි අපි කියන්නේ අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා අර මේ අර කාමරයේ ඇතුලේ ඉන්න white elephant සුදු අලියව ඉග්නෝර් කරලා අමතක කරලා අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ. ওই ප්‍රශ්නෙට අපි අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ වැඩිහිටි පරම්පරාව පොඩක් අයින් කරන්නකෝ. තරුණ පරම්පරාව අද වෙනකොට මේ තත්ත්වයට ඉච්ඡා බංගත්වයට පත් වෙලා තියෙන හේතුව. එතනට ඇවිල්ලා තියෙන හේතුව සහ ඒ ගමන කොහොමද ඇති වුනේ කියන එක. දැන් ඔබගේ ප්‍රශ්නේ ඇතුළෙම තිබුණා මේ දේශපාලඥයන් තුලින් මේ ප්‍රශ්නේ අහලාම ඔබ දැන් ඇත්තටම මහන්සි. ඒ කියන්නේ ඒකට අපි මේ ෆ්‍රස්ට්‍රේට් වෙලා තිනවනේ. ඉතින් අපි නවත්තමු. ඒකනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් යන වැරදි දෙයක් නේ අපි කරලා තියෙන්නේ. හරිද? ඒක අනිවාර්යෙන් නැවැත්විය යුතුයි. මොකද මම හැමදාම කියනවා වගේ රටේ ඒ කියන්නේ ඔබට ඇත්තටම අපි මෙහෙම කතා කරමුකෝ අභිෂේක. ඒ කියන්නේ මට සමාවෙන්න මේ ඔබ මේ ගෙනියන මේ කියන්නේ මේ සාකච්ඡාවේ ඒ කරන විදිය මම චුට්ටක් වෙනස් කළා. ඔබෙනුත් ප්‍රශ්න ටිකක් අහන්නම්. මොකද මේ ඔබගේ ප්‍රශ්නෙටම උත්තරේ ඒ තුලින් මම හිතන එක අපිට ගන්න ලේසි වෙයි. දැන් ඔබගේ වයසේ ඒ කියන්නේ මම ඔබ කියලා කියන මම ඔබ කියන ඔබට ආමන්ත්‍රණය කරන්න මම ඔබ ඒක උපකල්පනය කරන්න මම ආමන්ත්‍රණය කරන්නේ ඔබගේ පරම්පරාවට. හරිද? ඒතර ඔබ කැමති නැද්ද අවුරුදු 23 24 වෙනකොට
සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු අද වෙනකොට 30 35 වගේ වෙනකොට ඒ කියන්නේ දරුවන්ට දෙමව්පියන් එක්ක ඒ නිවසේම රැඳී සිටින්න සිද්ධ වෙලා තියෙනවා. උන්ට ආර්ථික අපි කියන ඉකොනොමික් ප්‍රොස්පෙරිටි කියලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික ස්වාධීනත්වය නැති හින්දා. හරිද? එතකොට ඔයා කැමති නැද්ද අවුරුදු 23 24 වෙනකොට තමන්ගේම තැනකට දෙමව්පියන්ගෙන් නිදහස් වෙලා තමන්ගේම තැනකට ගිහලා පදිංචි වෙන්න බොහොම අවංකව කතා කරමු මේ ප්‍රශ්නේ. මොකද එතකොට තමයි අපිට අවංක උත්තරයක් හොයාගන්න පුළුවන් ඉන්නේ. ඒකට අනිවාර්යෙන් කැමැත්තක් තියෙනවානේ. ඊට පස්සේ සතියන්තයක් ගත්තොත් එහෙම ඒ කියන්නේ ඔබට ස්ථිර රැකියාවක් කියන එකේදී මම කියන්නේ කියන්නේ ඔබට හොඳ ආදායමක් ඔබට ස්ථායී ආදායමක් තියෙනකොට ඔබට කැමති නේ. ඒ කියන්නේ ඔබට අත්‍යවශ්‍ය දේවල් වලට වේදම් කරගෙන පස්සේ අපි කියනවානේ ඩිස්පෝසබල් ඉන්කම් එකක් කියලා. ඔබගේ ජීවිතේ විඳවන්න නෙමෙයි. මොකද අද වෙනකොට 90%ක්ම ලංකාවේ මිනිස්සු ජීවිතේ විඳවනවා. ඒක පඩියක් ඇතුලේ හිර වෙලා. එතකොට ඔබට ජීවිතේ විඳින්න අවශ්‍ය කරන දේවල් වලට ඔබට යම්කිසි කියන්නේ මූල්‍යමය වශයෙන් අතිරික්තයක් තියෙන්න එපා. ඩිස්පෝසබල් ඉන්කම් එකක් ඔබ ඒක තියනවට කැමති නැද්ද ඔබ අවුරුදු 20 ගානකට? සතියන්තයකට ඔබ යාළුවෝ ටිකක් එක්ක එළියට ගිහිල්ලා මොන හරි කෑමකට ගිහිල්ලා රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා ඒ පොඩි විනෝදයක් ලබන්න කැමති නැද්ද? එතකොට හැම මාසයකට සැරයක්ම වගේ පොඩ්ඩක් කොළඹින් ඉන්නවා නම් කොළඹින් එළියට ගිහිල්ලා රටේ තියෙන සුන්දරත්වයේ තියෙන තැනක් විඳින්න කැමති නැද්ද? මාස 3කට මාස 6කට සැරයක් වගේ රටෙන් එළියට ගිහිල්ලා ලෝකෙ දකින්න කැමති නැද්ද? ඒ යනකොට තමන්ගේ පාස්පෝර්ට් එක අරන් යනකොට බොහොම අභිමාණයෙන් ඒ යන අපි ඉස්සර කතා කරා වගේ අර ටර්මිනල් එකක් ඇතුලෙන් යනකොට අපේ රටට ආපහු එනකොට සහ යනකොට ඒ අපේ ටර්මිනල් එක පොසිෂන් වෙන තැන බොහොම ආඩම්බරයෙන් යන්න පුළුවන් තැනකට තියෙනවනම් කැමති නැද්ද? ඔය ඔක්කොම කැමතිනේ. දැන් මම ඔබට ඔය කියපු දේවල් ඔක්කොම මම මගේ ජීවිතය ඇතුලේ පහුගිය අවුරුදු 10 15 පුරාවටම අත්දකපු දේවල්. ඉතින් මම ඒ ටික ඔයාලට කිව්වේ ඕව ඔක්කොම අපිට අචීව් කරන්න පුළුවන් දේවල්. හරිද? එතකොට ඒකට කරන්න අවශ්‍ය වෙන වැඩ කොටසක් තියෙනවා අපිට. දැන් දේශපාලනය ගැන අපි මේ රටේ ඉන්න මේ සාම්ප්‍රදායික දේශපාලඥයෝ අපි අමතක කරන්න කාලේ හරි. මොවුන් එක්ක අපිට ගමනක් නැහැ. හරිද? එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඇතුලේ ඉඳලා මොකද at any cost මම හොඳටම විශ්වාස කරන දේ තමයි මොනවා කරන්නත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි අනිවාර්යෙන් ආරක්ෂා කරගත යුතුමයි. හරිද? ඒ රාමුවේ ඉඳලා අපි කරන්න ඕනේ බලය දේශපාලඥයෝ පිටිපස්සේ ගිහලා මොකද අද වෙනකොට මේ අවුරුදු 30 ගානක් හරි 40 ගානක් හරි පුරාවටම 70 ගානක් පුරාවටම වෙලා තියෙන්නේ දේශපාලඥයෝ අපේ ලංකාවේ තරුණයන්ට මොකද කරලා තියෙන්නේ දෙසරයක් සෝෂල් අන්රෙස්ට් ඒ කියන්නේ මේ විප්ලව දෙකට රටේ තරුණයෝ අරන් ගියා මොන පක්ෂයේ හිටියත් මොන හේතුවක් මත හෝ උන් එකට තල්ලුණා ඊට පස්සේ අවුරුදු 3ක යුද්ධයකට ගියා ඊට පස්සේ පහුගිය කාලේ වැඩිම වුණු දේශපාලඥයෝ මොකද කරන්නේ සංගීත සංදර්ශනයක් තියෙනවා චන්ද්‍ර කලින් හරි පස්සේ හරි උතරින් යන්නේ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ නේ දීර්ඝකාලීන වශයෙන් අත කතාව ඒකයි එතකොට මම කියාගෙන ආවේ එතකොට රටේ මේ අපිට මේ හැමදේම කරන්න දැන් ඔබයි මමයි කතා කරගත්ත අර දේවල් ටික වෙන්න නම් අභිෂේකයි ඉස්සල්ලාම වෙන්න ඕනේ ඔබට ආර්ථික සමෘද්ධියක් හැදෙන්න ඕනේ ඔබගේ පසුබිම ඇතුලේ ඉතින් ඒක හැදෙන්න නම් අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකය හදන්න පුළුවන් මම හැමතිස්සෙම කියනවා වගේ රජයට නෙමෙයි පෞද්ගලික අංශයට සහ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම තරුණකමත් එක්ක එන ව්‍යවසායකත්වයට ඔන්න ඕකට අපි අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මෙතනදී ඒ ආර්ථික සමෘද්ධිය අපි ඇති කරගන්න අභිෂේක අපි කරන්න ඕනේ මොනවද දන්නවද? අපි තවදුරටත් මේ පසුගාමී මානසිකත්ව වලින් අයින් වෙන්න ඕනේ. අපි දැන් මේ පියවරෙන් පියවර මේක පොඩ්ඩක් ලෙහා ගමු. මොකද හැමෝම ඇවිල්ලා ප්‍රශ්න කතා කරනවා මිසක් මේකට විසඳුමක් කතා කරන්නේ නැහනේ. අපි විසඳුම කතා කරමු. මොකද්ද අපිට මේ දේශපාලඥයෝ සම්පූර්ණයෙන් අයින් කරලා ඔබට අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේ. සමහරවිට මංජු බාධාවක් කළාට දැන් විසඳුමක් කතා කරනවා කියද්දි දැන් විසඳුම් බොහෝ අය කතා කරන නමුත් ගැටලුව තියෙන්නේ ඒ විසඳුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී. හරි. මං ඒකයි අහන්නේ. හරි. ඒකත් මම කියන විසඳුමත් කියන ගමන් අපි ඒක ඒ විසඳුමට ගන්න ක්‍රියාමාර්ගය කතා කරමු. එතකොට ඔබට තේරෙයි මේ යන එකේදී අපිට ඇත්තට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැයිද කියලා. ඒකට මම කියාගෙන ආවේ අර මම ඉස්සලා ඔබගේ කලින් ප්‍රශ්නේ මම කතා කරේ අර මන්මෝහන් සිං කොහොමද knowledge based economy එකට රට හැදුවේ කියලා. දැන් අපිට අද වෙනකොට ඕක කරන්න බෑ. මොකද knowledge based economy එකත් ඇත්තටම අද වෙනකොට ඒ මාකට් saturated. එතකොට අපේ ඊළඟ තරුණ පරම්පරාව අපි ඕකට හදාගෙන ගියත් අපිට ලොකු ආර්ථික සමෘද්ධියක් අපි බලාපොරොත්තු එකක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒක තමයි සරල පැත්ත. දැන් අද වෙනකොට අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ කියන්නේ එළියට යන ඒ කියන්නේ අපි ගත්තොත් O level වල ඉඳලා සාමාන්‍ය පෙළේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පරාසය ඇතුළතදී එළියට යන සමාජීයගත වෙන තරුණයෝ අපි ගත්තොත් එහෙම හොඳම අධ්‍යාපනයක් ලැබලා විශ්වවිද්‍යාල මට්ටමින් එළියට යන අයට දොස්තරලා ඉංජිනේරුවෝ සහ නීතිඥයෝ වෙලා එළියට යනවා. හරිද? ලංකාවේ පසුබිම ඇතුළේ. ඊට පස්සේ අර සාමාන්‍ය පෙළනුත් අපි කියන්නේ අසමත් වෙන අය බහුතරයක් ලංකාවේ තියෙන 3 wheel drivers කියන. ඒ තත්ත්වෙට පත් වෙනවා. ඔය දෙක ඇතුළේ පරාසය තියෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන ඔය අපි ආර්ථික සමෘද්ධියක් තියෙන රට හදන්න නම් අභිෂේක අපිට අනිවාර්යයෙන්ම අපේ ඉකොනොමික අපි නම්බර්ස් වලින්ම කතා කරමුකෝ. අඩුම ගානේ අපේ GDP එක දළ දේශීය නිෂ්පාදනය
වාර්ෂික අගය ඩොලර් බිලියන 150ක් 200ක් මට්ටමට අපි අනිවාර්යෙන් අපිට තල්ලු කරන්න වෙනවා. හරිද? එතනදී අපි ඔය දැන් කතා කරපු අර රැකියා පරතරේ තියෙන අර ඉංජිනේරු වෛද්‍යවරුන් ඉඳලා ත්‍රිවිල් මේ රියදුරු බවට පත් වෙන අය ඔය ඔක්කොම අපි කරන්න ඕනේ අර වගේ ආර්ථිකයකට යන්න නම් අර අපේ හොඳම අධ්‍යාපනයක් ලැබලා සාමාන්‍ය පිළිගැනීමක් තියෙන කෙනෙක් හොඳම මොලයක් වගේ තියෙන අය අපි පරිවර්තනය කරන්න ඕනේ වෙළඳපොළ හඳුන්වා දෙන්න නිර්මාණය කරන්න වශයෙන් අපි කියන්නේ මාකට් මේකර්ස්ලා. දැන් ඔය අපි සංවර්ධිත රටවල් කියලා ගත්තොත් එimhe ඇමරිකා එක්සත් ජනපදයේ අද වෙනකොට චීනය මම කියන්නේ ආර්ථික වශයෙන් උන්ගේ විශාලත්වය. හරිද? ඒතර අද ඉන්දියාව ඔය හැම ජපානය වගේ රටවල් ගත්තොත් ඔය හැම රටකම ඒ ආර්ථිකයේ ඒ තත්ත්වෙට ගිහිලා තියෙන ඒ රටවල හැම පුදුමාකාර විදිහට දිගින් දිගටම අඛණ්ඩව මේ වෙළඳපොළ නිර්මාණකරුවන් බිහි වෙනවා. අලුතෙන් මාකට්ස් අඳුන්වා දෙනවා. සරල උදාහරණ ගන්නකො දැන් අපි පටන් ගත්තොත් මෑත ඉතිහාසය ගත්තොත් එහෙම අපි Facebook එකෙන් පටන් ගත්තොත් එහෙම Amazon, Google, එතකොට Uber ගත්තොත් එහෙම Airbnb මේ ඔක්කොම බිලියන් ඩොලර් මේ ව්‍යාපාරණ කම්පනීස් ඒවා අලුතෙන් වෙළඳපොළ වල අඳුන්වා දුන්නා මේ තියෙන වෙළඳපොළ වල තුන නෙමෙයිනේ. ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින් තිබුණේ ලෝකයේ දැවැන්තම ව්‍යාපාර වශයෙන් ගණන් ගත්තේ අපි කියනවා consumer based මේ ව්‍යාපාරය. ඒ කියන්නේ මේ කියන්නේ අපේ දිනදා ජීවිතේ පාවිච්චි කරන බඩු භාණ්ඩ. නමුත් ඊට පස්සේ පහුගිය අවුරුදු 10 15 වගේ පහුගිය අවුරුදු 10 ඇතුළතදී මේ හැම දෙයක්ම තාක්ෂණයේ පැත්තට වෙනස් වුණා. ඒතර ඒ පැත්තේ අලුතෙන් කියන්නේ මේ අලුතෙන් මාකට්ස් හදන්න පටන් ගත්තා මේ රටවල. ඒ රටවල ඉන්න ව්‍යවසායකත්වය අලුතෙන් වෙළඳපොළට හදන්න පටන් ගත්තා. දැන් අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ? තව දුරටත් මේ අපි කතා කරනවා මේ BPOs වලට, ඒ කියන්නේ KPOs වලට අපේ ආර්ථිකය අපි තල්ලු කරමු කියලා. ඒවා හරියන්නේ නැහැ. ඒවා බොහොම පසුගාමී. BPOs KPOs කියන්නේ ඇත්තටම බෑක් ඔෆිස් වල කරන වැඩ. ඇයි අපි මේ විදිහට අපේ තරුණ පරපුරව හැමතිස්සම මේ ඒ කියන්නේ අපි චින්තනය හැමතිස්සෙම පසුගාමී කරනවා. කවදාවත් අර අභියෝගයක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා බය නැතුව අලුත් දෙයක් කරන්න අවශ්‍ය කරන ඒ ගැම්ම අපි දෙන්නේ නැහැ. මේක මංජු දේශපාලකෙන් හිතලා කරන වැඩක් නෑ. උන්ට තේරෙන්නේ නැහැ. ඒ දේශපාලනේ අමතක කළම දාන්න. මං කියන්නේ ලංකාවේ දේශපාලඥයෝ තනිකර මේ රට විනාශ කරලා තියෙන්නේ. තරුණ පරපුරේ ඉඳලා හැම දෙයක්ම සංස්කෘතිය, ජාතිය, රාජ්‍ය අවසාන වශයෙන් ගත්තොත් රාජ්‍යත් විනාශ කළා. මේ වෙනකන් හිටිය සාම්ප්‍රදායික දේශපාලඥයෝ. ඉතින් ඒ සිස්ටමැටික් ඩෙත් එකට යන්න දීලා තියෙනවා. මම හිතන්නේ අපේ පළවෙනි හරි දෙවෙනි කතාවේදී අපි කතා කරා පෞරුෂය පිළිබඳව. ඒ පෞරුෂය හැදෙන්නේ නැති වෙන්නත් ප්‍රධාන හේතුවක් ඔය දේශපාලන රාමුව ඇතුලේ වුන් හැම දෙයකම මේ ඇඟිලි ගහගෙන ගිහිල්ලා අධ්‍යාපනයට හැම දෙයකම ගිහිල්ලා ඒ විනාශ වීම මතනේ. ඉතින් මම කියන්නේ ඕක වෙනස් වෙන්න ඉඳ තමයි අපි හදන්න පටන් ගන්න ඕනේ මාකට් මේකර්ස්ලා. හරිද? ඒතර ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් අද වෙනකොට සරල උදාහරණ ගන්න මම කියන අපේ දේශපාලඥයන්ගේ තියෙන නොහැකියාවත් එක්ක මම කතා කරන්නේ. දැන් ඇවිල්ලා ඔබ රූපවාහිනිය දැම්මොත් එහෙම අපේ ඉන්න රජයේ ඉන්න ඇමතිවරු අඳුනා කියනවනේ අපිට ගිය අවුරුද්දේ කොරෝනා හින්දා තමයි කිසි දෙයක් කරන්න බැරි වුණා. නමුත් ඒකට ලෝකෙම එහෙමයි. ඒක අපිට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ කතාවක් ගොඩනගන අපිට අවුරුදු මේ නැති වෙච්ච අවුරුදු ගානත් අපිට අපහු දෙන්න අපි ආයෙ හදලා ගන්නම් කියලා. මොන විහිළුදනේ. අපි ඇත්ත කතා කියන්නේ අපි කෙලින්ම අත්දැකීම් තුලින් කතා කරමු. පහුගිය දැන් අපි මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ ව්‍යවසායකත්වය ගැන හින්දා ඒ පැත්ත විතරක් මම කතා කරන්නකෝ අනිත් දේවල් අතර 2021 අවුරුද්ද ඇතුළත වෙන්චර් කියන්නේ entrepreneurship එක කියන්නේ startup companies වලට ලෝකේ පුරාට globally allocate වෙච්ච ප්‍රාග්ධන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 620ක්. හරිද? ඒක ඇවිල්ලා 130ක වැඩිවීමක් 2020 හා සසඳනකොට. හරිද? ඒතර ඕකින් ඒ allocate වෙච්ච capital එක ඔක්කොම ගියේ කොහෙද? ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළත ඉන්දියාවට, වියට්නාමයට, ජපානයට, ඒ වගේ ඒ කියන්නේ මේ රටවල් ඔක්කොම මේ දැවැන්ත ආර්ථික පිබිදීමක හිටියා. ඒ කියන්නේ උද්දමනයේ වැඩිවීම සිද්ධ වුණා. ඒක ඇත්ත. නමුත් ඒ තුලින් ඔවුන්ගේ ආර්ථික මේ වර්ධනය කිසිම අඩුවක් වුණේ නැහැ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ 5.7ක ආර්ථික වර්ධනයක් තිබුණා. හරිද? එතකොට දැන් ඊට අමතරව පහුගිය අවුරුද්ද ඇතුළත අපි ඇමරිකා එක්සත් ජනපදයේ අමතක කරන්නකෝ. අපිට බොහොම ළඟට තියෙන ඉන්දියාව ගන්නකෝ. ඉන්දියාවේ පහුගිය අවුරුද්ද ඇතුළත 2020 දී යුනිකෝන් කම්පනීස් 42ක් බිහි කරලා තිනවා. පහුගිය මාස 12 ඇතුළත. යුනිකෝන් කම්පනීස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් බිලියන් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන එකක වැලියු එකක් වැලියුේෂන් එකට ගියාම අපි එකට කියනවා යුනිකෝන් කම්පැනි එකක් කියලා. හරිද? ඒ වගේ කියන්නේ ස්ටාර්ට්අප්ස් 42ක් යුනිකෝන් කම්පනීස් 42ක් පහුගිය අවුරුද්ද ඇතුළත. ඒ කියන්නේ 2021කට කලින් ඔක්කොම අවුරුදු ගාන ගත්තොත් එහෙම ඒ මුළු අවුරුදු ගානෙම ඉන්දියාව බිහි කරපු යුනිකෝන්ස් ගාන 41යි. 40ක් හරි 41ක් හරි. ඒතර ඒ හා සමාන ප්‍රමාණයක් පහුගිය අවුරුද්ද ඇතුළත බිහි කරා. මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඒකත් හා පස්සේ මොකද 2019 20 දින වසංගතය තුනේ 21 මේගොල්ලෝ හැම මාසෙකටම
යුනිකෝන් කම්පනීස් 3 ගානේ මේ රටවල බිහි කරා. ඉතින් අපිට මොකද තියෙන මේ එක්ස්කියුස් එක? මම කියන අපිට 20 40ක් බිහි කරන්න ඕනේ කියන්නේ අපිට පුළුවන් වෙලා තියෙනවද අපේ ඉතිහාසය ඇතුළත එක යුනිකෝන් කම්පනියක් ලංකාවේ බිහි කරන්න? ඉතින් ඕක මම කියන්නේ දැන් අපි උතන අපි දැන් අපේ විසඳුම තියෙන්න බෑ. අපේ විසඳුම වෙන්න ඕනේ අභිෂේක අපි දැන් කරන්න පටන් ගන්නවා. අපි පටන් ගන්න ඕනේ මොකද්ද? අපි මීට අවුරුදු දැන් 20කට දැන් අද ඉඳලා ගත්තොත් එහෙම අවුරුදු 15කට 20කට පස්සේ එන්න තියෙන අපි වෙළඳපොළවල් අඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි වෙළඳපොළවල් ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ මීට අවුරුදු 15කට 20කට පස්සේ මිනිස්සු ජීවත් වෙන විදිය අපි හිතන්න පටන් අරගෙන ඒවා අපි ඒ චින්තනය අපි ඇතුලේ හදාගෙන ඒකට අවශ්‍ය කරන වෙළඳපොළවල් අපි හදන්න පටන් ගන්න ඕනේ. ඒ වෙළඳපොළවල් හදන්න පටන් ගන්නේ අපේ ව්‍යවසායකත්වය හරහා. ඒතකොට අන්න ඒ වගේ වෙළඳපොළවල් හදන්න පුළුවන් මාකට් මේකස් අපි හදන්න පටන් ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද? ඒකට අවශ්‍ය කරන දැනුම සහ තාක්ෂණය. මොකද ඒ ඉදිරියේදී ලෝකයේ බිහි වෙන විශාල වෙළඳපොළවල් 90%ක්ම බිහි වෙන්නේ තාක්ෂණය හා සම්බන්ධව. හරිද? එතකොට ඒකට අපි කියනවා මේ වගේ දේවල් ඉමර්ජින් ටෙක්නොලොජිස් කියලා කියනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගත්තොත් එහෙම big data, blockchain, cloud computing, එතකොට මොනවාද robotics, IoT ඔය ගොඩාක් ක්ෂේත්‍ර තියෙනවා. ඔය හැම දෙයක් ගැනම අපිට විශේෂ අවධානයක් යොමු කරලා අපි අනිවාර්යයෙන්ම ඒ පැති වලින් වෙළඳපොළ හදන්න පුළුවන් පුද්ගලයන් අපේ ව්‍යවසායකත් ඇතුළේ අපි හදන්න පටන් ගන්න ඕනේ. දැන් ප්‍රායෝගිකව අපි ඕකට මම කියවනේ අපි දැන් දැනුම පද්ධතින් අපි රට ඇතුළේ මේ ගොඩනගන්න පටන් ගන්න එපා. ඉතින් අපි ඇත්තටම කල්පනා කරලා තියෙනවා දැන් මම ලංකාවට ආවෙත් ඒකයි අපිත් එක්ක තව ගොඩක් පිරිස වැඩ කරනවා. අපි මේ දේශපාලඥයෝ කියන පිරිස සම්පූර්ණයෙන් අමතක කරලා මේ රට ඇතුලේ මේ ආර්ථික සම්පූර්ණයෙන් මොවුන්ගෙන් ගලවලා අපේ ඊළඟ පරම්පරාවට අපි බාර දෙන්න ඕනේ. අන්න ඒකට මේ නව වෙළඳපොළවල් හඳුනා ගන්න අවශ්‍ය කරන සියලුම අඩිතාලම් සහ පහසුකම් ලබා දෙන්න අපේ පුළුවන් මට්ටමින් අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. එතනදී ප්‍රාග්ධනය කියන්නේ කැපිටල් ඉන්ෆ්ලෝ එකෙන්ද මේකට අවශ්‍ය කරන knowledge base එක හදාගන්න ලංකාව ඇතුලේ knowledge transfer එක හදාගන්න ගොඩාක් දේවල් අපි ඊළඟ මාස 6 වගේ මාස 6 සහ අවුරුද්ද ඇතුළත ලංකාව ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් රටක් ඇතුලේ කරන මේ දැන් සාමාන්‍ය මේ ස්ටාර්ට්අප් කල්චර් එක අපි කියනවා ඇක්සලරේටර්ස් කරනවා කියලා. එහෙම නැත්නම් ඉන්කියුබේටර්ස් ඒ කියන්නේ ස්ටාර්ට්අප්ස් වලට ඇවිල්ලා අර ඒ ඉකෝසිස්ටම් එක ඇතුලේ ඉඳලා වැඩ කරන්න පුළුවන් කට්ටිය එකතු වෙලා අපි මේක ජාත්‍යන්තර මට්ටමේ මේ වගේ ආයතන ලංකාවේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඇතුලේ ඉමර්ජින් ටෙක්නොලොජිස් වල ඒ කියන්නේ අපි අන් ඉස්සර කතා කරගත්ත ඒ කියන්නේ මීට අවුරුදු 20කට කියන්නේ 15කට 20කට පස්සේ ඇති වෙන්න පුළුවන් වෙළඳපොළ හා බැඳිච්ච තාක්ෂණය හා බැඳිච්ච ස්ටාර්ට්අප්ස් වලට ඒ තුල ඒ අපි මේ ආරම්භ කරන්න යන මේ නෙට්වර්ක් එක ඇතුලේ උන්ට අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් පහසුකම් අපි මේ පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම උන්ට විදේශ වෙළඳපොළ මොකද අපිට ගොඩක් අර විදේශ රටවල් සමග සම්බන්ධතා තියෙන හින්දා උන්ට ඒ විදේශ වෙළඳපොළ වලට ඇක්සස් ලබා දෙන්න, ප්‍රවේශම් ලබා දෙන්න අපි කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ කැපිටල් ඉන්ෆ්ලෝ එක කියන්නේ ප්‍රාග්ධන මොකද ලංකාව ඇතුලේ ප්‍රාග්ධනය නැති ප්‍රශ්නකුත් තියෙනවනේ ඒකට අවශ්‍ය කරන. ඒතකොට ඒක ලබා දෙන්න. ඒතර එතනින් එහාට ගියාම අර දැන් අද වෙනකොට අපි ඔක්කොම මේ ගෝලීය කියන්නේ ගෝලීයකරණය තුළ ඇත්තටම අපි කියන්නේ මේ එකම ඩිජිටල් විලේජ් එකක ඇතුළේ අපි ඔක්කොම ජීවත් වෙන්නේ මේ දැනට තියෙන මේ අපේ දැනට තියෙන මේ ජියෝග්‍රැෆිකල් බවුන්ඩරිස් කියනවා ඇත්තටම දැන් ඉස්සරහට යන්න ඒක ඉන්වැලිඩ් වෙලා යනවානේ. දැන් ඉස්සරහට යන්නේ ඩිසෙන්ට්‍රලයිස් and virtual boundaries එන්නේ මේ දැන් හැදෙන මේ ඩිජිටල් ආර්ථිකයන් එක්ක. ඒතර ඒක ඇතුලේ කියන්නේ අපිට ඩිජිටල් නොමැඩ්ස්ලට පිට රටවල ඉන්න අයට ලංකාවට වැඩ කරන්න. ඒ තුලින් ඒ knowledge transfer එක අපිට දෙන්න. ඊට පස්සේ අපි මේක තුලින් අපේ හැදෙන මේ ecosystem එක ඇතුලේ හැදෙන startups වලට ලෝකෙට ගෙනියන්න. ඊට පස්සේ ඒ ගෙනියීම තුලින් අපේ බලාපොරොත්තු මගේ බලාපොරොත්තු ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තව අවුරුදු 5ක් 6ක් යනකොට ලංකාවේ පළවෙනි යුනිකෝන් එක අපි මේ පටන් ගන්න යන ව්‍යාපෘති තුලින් ඇති කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් වුණොත් ක්‍රමක්‍රමයෙන් අවුරුදු 10ක් යනකොට අපිට යුනිකෝන්ස් 5ක් ලංකාවෙන් අවුරුද්දට ඇති කරන්න. ඔය යන ඒ සයිකල් එක ඇතුළේ අපි අනිවාර්යෙන් පුළුවන් වුණොත් නෙමෙයි අපි අනිවාර්යෙන් එකට වැඩ කරන්න ඕනේ. අපිට කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට දැනුම තියෙන පුද්ගලයන් ලෝ පුරා විසිරලා ඉන්නවා. අපිට මේකෙදි ඇත්තටම අර ඉස්සල්ලා ඔබ කිව්වනේ අර මේ අපේ මුදල් අමාත්‍යවරයා කියනවා කියලා රටෙන් ලක්ෂ 3කට දෙන්න කියලා කරුණාකරලා අපි කියන්නේ යන්න එපා. මොකද අපිට ඕගොල්ලෝ ඔක්කොම මේ රට ඇතුළේ ඉන්න ඕනේ. මොකද අපිට මේ වැඩ ටික තනියෙන් කරන්න බෑ ඕගොල්ලෝ හිටියේ නැත්තම්. ඒකද ඉන්න. හැබැයි හිටියා කියලා ඒතර ඕගලන්ට සාධාරණ තර්කයක් එනවා හිටියා කියලා අපි මොනවද කරන්නේ? අපි මේ වැඩේ පටන් ගන්නවා. මේ වැඩේ පටන් ගත්තාම අපිත් එක්ක තමයි මේ වැඩේ කරන්න. සහ ඊට අමතරව මේ දැන් අද වෙනකොට ලෝකේ පුරාවටත් විසිරලා ඉන්නවනේ ගොඩාක් බුද්ධිමතුන් කියන්නේ අපේ රටේ බුද්ධි ගන්න නිසා අපේ රටින් එනට ගියා අය. ඒගොල්ලන්ට අපි ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙන්න. මේ වැඩේට එකතු වෙන්න. මේක ජාතික කාර්යය. ඒ කියන්නේ අපිට ඕනේ අපිට පුළුවන් වුණොත් තව අවුරුදු 15ක් යනකොට සිංගප්පූරු පාස්පෝර්ට් එක වගේ බලවත් පාස්පෝර්ට් එකක් ඔබට ලබා දෙන්න ඔබේ පරම්පරාවට. හරිද? ඒකට අනිවාර්යෙන් වෙන මුකුත් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. රටේ ආර්ථික සමෘද්ධිය. ඒ රටේ ආර්ථික සමෘද්ධිය අපේ රටේ
ආර්ථිකය බිලියන 150ක් මේ ඇමරිකානු ඩොලර් බිලියන 150ක් සහ 200 මට්ටමට අපිට තල්ලු කරන්න පුළුවන් වුණොත් එහෙම එතනදී ඔබට මේ ආර්ථික සමෘද්ධිය දිනවා ඔබේ પાස්පෝර්ට් එකට ඒ වගේ ලොකු වටිනාකමක් හම්බ වෙනවා. හරිද? ඔබ මේ කියන්න උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනය තුලින් මගේ પરම්පරාවට ලබා නොදෙන අලුත් දේ ඔවුන්ට ළඟා කරලා දෙන්න අලුත් දේ මගේ પરම්පරාවට නිර්මාණය කරන්න ඔබ අවස්ථාව සලසා දෙනවා. අනිවාර්යයෙන්ම අපි මට තනියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි මඟ පෙන්වීම නායකත්වයේ දෙනවා අපිත් එක තව ගොඩාක් පිරිස් මේ වෙනකොට ඒකට වැඩ කරන්න කැමැත්ත පළ කරලා තිනවා. නමුත් ඒක අනිවාර්යෙන් ඒක කරන්න නම් ඔබගේ પરම්පරාවත් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒකේ අවශ්‍යතාව ඔබ තුල තියෙනවා. ඒක අපිට පැහැදිලි දකින්න තියෙනවා. නමුත් ඒක ඇතුලේ හරි මාර්ගය සහ ඒකට අවශ්‍ය කරන පසුබිම අවශ්‍ය කරන අර අපි කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා දෙන්න එපා. ඒක අනිවාර්යෙන් අපි කරලා දෙනවා. අපි අනිවාර්යෙන් අපි මේ වැඩ ටික පටන් ගන්නවා ඊළඟ මාස 6 මාස වල ඇතුළත. ඒකෙන්ද ඒ හරහා අපිත් එක්ක රැඳී සිටින අපි මේ ගමන යමු. අපිට මේ රාජ්‍ය ආණ්ඩුවක් නෙමෙයි කියන්නේ පොඩි ආණ්ඩුවක් කියන එකක් පොඩියට තිබුණාම ඇති රටකට අපි මේ රාජ්‍ය දැවැන්ත රාජ්‍යයක් බවට මිලියන 20ක් හිටියත් දැවැන්ත රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය කරන ආර්ථික පසුබිම හදන්න අවශ්‍ය කරන සියලුම පසුබිම දාන්න අපේ කැපකිරීම 100%ක්ම කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒකට තමයි අපි අතිරිම මේ ලංකාවට ඇවිල්ලා මේ වැඩ පටන් ගන්න කල්පනා කරේ. ඉතින් ඒකට ඔබ සියලු දෙනාටමත් අපිත් එකතු වෙන්න කියලා අපි ඉතාමත් නිහතමානීව ආරාධනා කරනවා. මංජු දැන් ඔබ කියනවනේ ඔබත් එක්ක එකතු වෙන්නයි කියලා මේ අවස්ථාවට. හැබැයි කොහොමද කෙනෙක් මේ අවස්ථාව සමග සම්බන්ධ වෙන්නේ? ඔව් අභිෂේක මෙහෙමයි. දැන් මම කිව්වා වගේ අපි ඊළඟ මාස ගණනාවකට මාස 5 ඇතුළත ගොඩාක් වැඩ කටයුතු පටන් ගන්නවා. හරිද? එතනදී ඇත්තටම මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාව ඔබට තියෙනවා නම් එහෙම අර සිංහලෙන් කියනවනේ අර හිත ඇත්නම් පත කුඩාද කියලා. ඔබට ඒක මම හිතන්නේ මේක මේ විදිහටම අපි තියෙන එක හොඳයි. ඒ කියන්නේ මම දැන් මේ වෙලාවේ ඔබට කෙලින්ම කියන්නේ නැතුව කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට අවශ්‍යතාව තියෙනවා නම් ඔබට හොයාගන්න පුළුවන්. අද වෙනකොට ලෝකෙ තාමත් දියුණුයි, තාක්ෂණය දියුණුයි, සමාජ මාධ්‍ය ජාලා තියෙනවා, හැමතැනම තියෙනවා. මේ පිළිබඳ අපි කියන ජෙනුයින් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිව අනිවාර්යයෙන්ම උන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ආරාධනාව ඒ විදිහටම තියලා තියන්නම්. මෙතනින් එහාට වැඩි විස්තර තියන්න නැතුව ඔබට ඇත්තටම මේ අවශ්‍යතාව මොකද මේකදී ඇත්තටම ලොකු කැපකිරීමක් අපිට කරන්න වෙනවා. මම කියන්නේ මට ඔබට විතරක් නෙමෙයි මේකට සම්බන්ධ වෙන අයට. ඉතින් මේ කැපකිරීමේදී අපිට ගොඩාක් අභියෝග වෙනවා. ඒතකොට මේකත් පළවෙනි අභියෝග විදිහට ගන්නකො කොහොමද අපිව සම්බන්ධ කරගන්න කියලා. මොකද ඒකත් හොඳ ලර්නින් කර්ව් එක. ඒ කියන්නේ ඔයගේ තියෙන ලර්නින් කර්ව් එකේ පළවෙනි ස්ටෙප් එක කියලා ගන්නකො. මොකද මේ වගේ ගමනක් යනකොට මේකේ ලැබෙන ප්‍රතිලාභය ගොඩාක් ඉතාමත් සතුටුදායක ප්‍රතිලාභයක් ලැබෙන්නේ. නමුත් එතනට යන්න අපිට ටිකක් අර අපි කියන්නේ කට්ටක් කන්න දෙනවා කියලා අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ කියන්නේ වලවල් වලට වැටේ. ඒ හැම දෙයකදීම අපි එකම කට්ටියක් විදිහට ඒ කියන්නේ එකිනෙකාට උදව් කරගෙන නැගිටින්න ඕනේ. අන්නේ ඒ අපේ කියන අර ටීම් වර්ක් එක හදාගන්න, එතකොට අර රෙසිලියන්ස් එක හදාගන්න. මොකද ලංකාවේ තියෙන ලොකම ප්‍රශ්නයක් නේ ගොඩක් අය ගෙවප් කරනවානේ. එහෙම බෑ අපිට අරමුණක් පීටවා ගත්තයින් පස්සේ ඒකට දිගටම ඒ කියන්නේ මොන බාධක ආවත් ඒ අරමුණට යන්න තියෙන හැකියාව, ඒ රෙසිලියන්ස් එක හදාගන්න. අන්න ඒවට මේක හොඳ ස්ටාර්ට් එකක් කරගන්න. මට ඇත්තටම අභිෂේකා මෙන්න මේ වගේ ලෝකයක් තමයි මට ලංකාවේ දකින්න ඕන තව අවුරුදු 10කින්. ඒ කියන්නේ මම කියවන්නේ මගේ ව්‍යාපාර කටයුතු ඇතුලේ මම නිව්යෝක් වල සහ කැලිෆෝනියා වල දෙපැත්තෙම මම ජීවත් වෙලා තිනවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කැලිෆෝනියා වල තියෙන කොෆි ෂොප් එකට ගියාම මම ඇත්තමයි කියන්නේ. කොෆි එකක් අරගෙන මගේ ටේබල් එකේ වාඩිනාම ගොඩක් වෙලාට මගේ වටේ ඉන්නේ ඔක්කොම අවුරුදු 20 ඉඳලා 30 වගේ කට්ටිය කතා කරන්නේ කොෆි එක මොන ගමන්ම ඊළඟ බිලියන් ඩොලර් බිස්නස් එක පටන් ගන්න අයිඩියාස් කතා කරන්නේ. කොහොමද ඊළඟට තියෙන ෂෙයාර් ඉකොනොමි එකේ බිස්නස් එකක් පටන් ගන්නෙ. එහෙම නැත්නම් ටෙක්නොලොජි එක පැත්තෙන් මොනවද අලුතෙන් අපිට කරන්න පුළුවන්. මේක අද වෙනකොට මේ මිලියන 200ක් වැලියු වෙලා තිනවා. කොහොමද මේක බිලියන් ඩොලර් වෙනකන් අපේ මේ පාත් එක හදාක් ඒ කියන්නේ පිවට් කරන්නේ කොහොමද මේ බිස්නස් එක. ඔන්න වගේ බොහොම ඒ කියන්නේ මේ අවුරුදු 22 23 24 ළමයි මේ ඔබ අපි වගේ කියන්නේ ඔබගේ પરම්පරාවෙම ඉන්න ළමයි. ඔයගලන්ගේ අතර ලොකු ඒ කියන්නේ මැජිකල් ඩිෆරන්ස් එකක් නැහැ. වෙනස තියෙන්නේ ඔවුන්ට ඒ දැනුම සහ ඒ ප්‍රාග්ධනයට ප්‍රවේශම් ලැබීම තුළින් ඔවුන්ට එක්ස්පෝෂර් එක ලැබීම තුළින් ඔවුන්ට සමාජයට අනුගත වෙලා තියෙන විදිය. ඊට පස්සේ මම ඕකෙන් එතනින් මම නිව්යෝක් වලට ආවහම නිව්යෝක් වල මම රෙස්ටෝරන්ට් එකට ගියොත් එහෙම එතන ඉන්න ඔක්කොම අවුරුදු 23 24 බැංකුවල බැංකු ශාස්ත්‍රයේ ඒ කියන්නේ මූල්‍ය ආයතන වල වැඩ කරන ළමයි කතා කරන්නේ මොකද්ද? ඊයේ මම මිලියන 500ක මේ මර්ජ් එකක් ක්ලෝස් කරා, ට්‍රාන්සැක්ෂන් එකක් ක්ලෝස් කරා. එහෙම නැත්නම් 1.5 බිලියන් රීස්ට්‍රක්චර් කරා. මේ අවුරුදු 20 මොකද හොඳට මතක තියාගන්න ඇමරිකාව ආර්ථිකයේ සිද්ධ වෙන දැවැන්තම mergers and acquisitions සහ any structured ඒ කියන්නේ ඕනෑම structured transaction එක කොඳුනාරටේ වගේ තියෙන financial model එක හදන්නේ අවුරුදු 21 22
මොකක්ද මේ යුනිවර්සිටි එකෙන් අවුට් වෙච්ච ළමයි. නැතු මේ MD සවත් VP ලවත් නෙමෙයි. ඒ කියන්නේ අපි කරන්නේ ඇත්තටම ඒවා චෙක් කරන එක විතරයි. ඒ කියන්නේ අපේ තියෙනවා key points එක චෙක් කරන්න. ඒවා විතරයි. මොඩල් එක හදන්නේ අවුරුදු 22 23 ළමයි. දැන් ඒකත් එක්ක සාපේක්ෂව අපේ ළමයින් ඇත්තටම අපි මේ ලංකාවේ තියෙන coffee shop එකේ මොනවද අපිට අහන්න හම්බෙන්නේ? ළමයිට එක්ක දේශපාලනයකට බයිනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙන gossip එකක් කතා කරනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් ඊරෑ වෙච්ච දෙයක් කතා කරනවා. රටේ ඉන්න celebrity කෙනෙක් ගැන කතා කරනවා. මම කියන්නේ හරි අපරාධයක් මේක. මේක මේ රටට කරන රාජ්‍යයට කරන අපරාධයක්. මට ඕනේ තව අවුරුදු 10ක් ඇතුළත. ඒ කියන්නේ මම ලංකාවේ තියෙන මේ වගේ coffee shop එකකට ගියොත් එහෙම මට පුළුවන් වුණොත් එහෙම මට එහා පැත්තේ මේසේ වාඩිලා ඉන්න අවුරුදු 22 23 ගෑන් ළමෙක් පිරිලා ළමෙක් කතා කරන්නේ මේ වගේ බිලියන් ඩොලර්, ඒ කියන්නේ මිලියන් ඩොලර් මේ ඩීල් එකක් ක්ලෝස් වෙනවා නම්, ඒ කියන්නේ ඩීල් කියන වචන මම හිතන්නේ ලංකාවේ පාවිච්චි කර වෙන හරි විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. මේ ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් ක්ලෝස් වෙනවා දකින්න පුළුවන් නම් මට, ඒ කියන්නේ මම අර ඇමරිකා එක්සත් ජනපදයේ මම දකින්න අද වෙනකොට මේක ඉන්දියාවේ සිද්ධ වෙනවා. ඒකයි මම කියන්නේ අහමද් සමා අපිට ඇමරිකාවට බලන්න එපා. අද වෙනකොට ඉන්දියාවේ බැංගලෝර නගරයේ මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මේ වගේ මිලියන් ඩොලර්, ඒ කියන්නේ යුනිකෝන් කම්පනීස් තමන්ගේ බිලියන් ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් තමන් මේ කෝපි එකක් මොන අතරේ මේ අතරත් දීලා අපි කියන හෑන්ඩ්ෂේක් කරලා ක්ලෝස් කරනවා. අන්න ඒක මට ලංකාවේ දකින්න පුළුවන් වුණොත් මම කෝපි එකක් මොන අතරේ කියන අපි මේ වැඩ කරන ආයතනය ඒක තමයි මගේ තියෙන එකම සීන. ඒක අපි ඒක ඒ තැනට යන්න කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් අපේ පැත්තෙන් කරන්න පුළුවන් කැපකිරීම සහ උදව් සහ මාර්ග මේ කියන්නේ මඟ පෙන්වීම සහ නායකත්ව දීම හැම දෙයක්ම අපි අනිවාර්යෙන් කරනවා. මංජු ඔබ ඔබේ අවසාන වචන කිහිපයේදී මේ මගේ පරම්පරාව සතුව තිබෙන දැඩි වගකීමක් සඳහන් කරනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි අපේ කන්ටෙන්ට් ෂෙයා කරන්න කියලා ඉල්ලන්නේ නැහැ. හැබැයි අද අපිට තියෙනවා ඉල්ලීමක් කරන්න. මංජු කියන මේ පණිවිඩය, මංජු කියන මේ වටිනා අවස්ථාව මගේ පරම්පරාවේ ඉන්න සියලු දෙනාට යැවීම. මංජු කියන මේ අවස්ථාව සම්බන්ධයෙන් මගේ පරම්පරාවේ ඉන්න අනිකුත් සියලු දෙනාම දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ මගේ පරම්පරාවට වගේම මේ වැඩසටහන නරඹන වැඩිහිටි ඔබේ පරම්පරාව සතුවයි. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඉල්ලනවා මංජු කියන මේ පණිවිඩය, මේ අවස්ථාව ෂෙයා කරන්න ඔබට හැකියතා. ඉතින් මංජු බොහොම ස්තුතියි අපේ ආරාධනය වෙනදා වගේම පිළි අරගෙන අද වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි අභිෂේක.